समन्ता चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु संघमुखदं धम्मश्रवण कालो अयं बधन्ता धम्मश्रवण कालो अयं बधन्ता धम्मश्रवण कालो अयं बधन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्दस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्दस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्दस्स वासनावंत कारुणिक පින්වත්නි බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුණු සංසාර දුකින් අත මිදෙන්න හේතු වන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමට හේතු වන පිරිනිවන් පෑමටම හේතු වන ඒ උතුම් ධර්මයක් අහන්න ඔබ අප පින්වත්නි බොහෝ කාලයක් මේ සංසාර ගමනේ පාරමී දම් පුරන්න ඇති. මොකද බුද්ධෝත්පාද කාලයක උතුම් මනුසත් භවයක් ලබන්න ඒ වගේම ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරන කෙලෙස් සංසිඳෙන්නා වූ චතුරාර්ය සත්‍ය අවබෝධයට හේතු වන්නා වූ පිරිනිවන් පෑමට හේතු වන්නා වූ ඒ උතුම් ධර්මය අහලා අවබෝධ කරගන්න පුළුවන් මානසිකත්වයක් ඇතුව එහෙම මානසිකත්වයක් ඇතුව මෙහි එන්න අපි අනන්ත සසරේ බොහෝ පින් කරලා තියෙනවා පින්වත්නි. එතකොට දැන් අපි මේ මනුස්ස ජීවිතය ලැබලා මේ ස්ථානයට ආවා. මේ ආපු එක තුල එතකොට අපි සසරේ කරපු පුණ්‍ය විපාක නිසා මෙහෙට ආවා. දැන් මේ ආපු දේ මත ඒ කාලයේදී ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමක් ලොව පහළ වෙලා ඒ කෙලෙස් සංසිඳෙන්නා වූ චතුරාර්ය සත්‍ය අවබෝධයට හේතු වන්නා වූ පිරිනිවන් පෑමට හේතු වන්නා වූ උතුම් ධර්මයක් දේශනා කරන මොහොතක මේ ආපු නිසා අපටත් ආන්නේ කෙලෙස් සංසිඳෙන්න පුළුවන් දහමහගල අවබෝධ කරන්න පුළුවන් නම් චතුරාර්ය සත්‍ය අවබෝධයට හේතු වෙන ධර්මය අවබෝධ කරගන්න පුළුවන් නම් පිරිනිවන් පාන්න හේතු වෙන ධර්මය අවබෝධ කරගන්න පුළුවන් නම් ඒක පින්නන්නේ බොහෝ කාලයක කරන ලද පාරමිතාවල ප්‍රතිඵලයක්. දැන් ඔබට නොසිතුනාට මේ මනුසත් භවයේ වටිනාකම මේක මහා වටින මනුස්ස භවයක් ලැබිලා තියෙන්නේ ඊටාම දුර්ලභව. ඊටාම දුර්ලභව මේක ලැබිලා තියෙන්නේ. එතකොට මේ දුර්ලභව ලැබුණු වෙලාවේ තමයි අන්න බුදුවරයෙක් ලෝකේ පහළනා පස්සේ දේශනා කරන ධර්මය. මොකද්ද බුදුවරයෙක් ලෝකේ පහළනා දේශනා කරන්නේ? කෙලෙස් සංසිඳෙන්න හේතු වන ධර්මයක්. චතුරාර්ය සත්‍ය අවබෝධයට හේතු වෙන ධර්මයක්. පිරිනිවන් පාන්න හේතු වෙන ධර්මයක්. බලන්නකෝ එන්නේ බුදුවරයෙක් ලෝකේ පහළ වුණාට පස්සේ මේ වෙන වෙන ධර්මයන් දේශනා කර යනව නෙමෙයි. හැබැයි කවුරු හරි කෙනෙක් ප්‍රශ්නයක් ඇහුවොත් තථාගතයන් වහන්සේ නමකකින් දෙවියෙක් හෝ බ්‍රහ්මයෙක් හෝ මිනිසෙක් හෝ කවුරු හරි ප්‍රශ්නයක් ඇහුවොත් ඒ අහපු ප්‍රශ්නෙට ඒ විදිහට උත්තරයක් දෙන්න පුළුවන්.
නැත්නම් බුදුරජාණන් වහන්සේ නමක් දේශනා කරන්නේ මොකද්ද? කෙලෙස් සංසිඳවන්න හේතු වන ධර්මය. චතුරාර්ය සත්‍ය අවබෝධයට හේතු වන ධර්මය. පිරිනිවන් පාණ්ඩ හේතු වන ධර්මයක්ම තමයි බුදුරජාණන් වහන්සේ නමක් දේශනා කරන්නේ. එතකොට එහෙනම් ඒ දේශනාවේ අරමුණ වෙලා තියෙන්නේ කෙලෙස් සංසිඳෙන්න උනත් ආර්ය සත්‍ය අවබෝධයට උනත් පිරිනිවන් පාණ්ඩ හේතු වන ධර්මයක් උනත් එහෙනම් මේ සංසාර ගමනේ නිමාවක්. බුදුරජාණන් වහන්සේ එහෙනම් ලෝකෙ පහළලා දේශනා කරන මේ සංසාර ගමන නිමා කරන වැඩ පිළිවෙලක් පින්වන්නේ. සසර ගමන දිගු කරන වැඩ පිළිවෙලක්වත් සසරේ යන වැඩ පිළිවෙලක්වත් නෙමෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සසර නිමා කරන වැඩ පිළිවෙලක්. ඇයි මේ සසර නිමා කරන වැඩ පිළිවෙලක් කියන්නේ? මේ සංසාර ගමන බොහෝම දුක් සහිතයි. බොහෝ උපායාස සහිතයි. නුවණින් දත යුතුයි. උපදින කිසි කෙනෙක් නොමරන කෙනෙක් නෑ පින්වන්නේ. උපදින කිසිම කෙනෙක් නොමරන කෙනෙක් නෑ. හැබැයි නොමරන කෙනෙක් නෑ, කවුරුත් මැරෙනවා. හැබැයි මේක ඉතින් අවබෝධ කරගන්න ඕන මහා ඥානවන්තයෙක්. ඇයි පින්නනේ දැන් කෙලෙස් සංසිඳවන්න හේතු වෙනවා කියන්නේ ආර්ය සත්‍ය අවබෝධයට හේතු වෙනවා කියන්නේ පිරිනිවන් පාන්න හේතු වෙනවා කියලා කියන්නේ මේ සංසිඳීමක් තියෙන්නේ. එතකොට ආර්ය සත්‍ය අවබෝධයක් කියලා කියන්නේ මේ ලෝකයේ තියෙන යථා ස්වභාවය අවබෝධ කරන්නේ. ඒක අවබෝධ කරගන්න ඕන තමන් නුවණින් අවබෝධ කරගන්න ඕන. භාග්‍යවතුන් වහන්සේ නමක් ඒ අවබෝධ කරන වැඩපිළිවෙල දේශනා කරනවා. ආර්ය උත්තමයන් වහන්සේ නමක් අවබෝධ කරන වැඩපිළිවෙල දේශනා කරනවා. කල්යාණ මිත්‍රයන්න් වහන්සේ නමක් අවබෝධ කරන්නා වූ වැඩපිළිවෙල දේශනා කරනවා. හැබැයි මේ අවබෝධ කරගන්න ඕන තමන්මයි. තමන් අවබෝධ කරගන්න තමන් මේක දකින්නම වෙනව පින්වත්නි. මොකක්ද මේ සිද්ධ වෙන දේ කියන එක තමන් දකින්නම වෙනවා. දකින්නම වෙනවා. දැන් කෙලෙස් සංසිඳන ධර්මයක් නම් දේශනා කරන්නේ. බලන්නකෝ. එතකොට ඔබ දකින්න ඕන කෙලෙස් සංසිඳන ධර්මයක් නම් මේ කෙලෙස්යන් කොහෙද හටගන්නේ? හටගන්නේ කොහෙද මේ කෙලෙස්යන්? එතකොට මේ කෙලෙස්යන් පවත්වනවද? මේවා සංසිඳනවද? මේවා තවදුරටත් දියුණු පමුණු කරනවද? ඒ පිළිබඳ Tamanට විමසීමේ නුවණක් තියෙන්න ඕන. දැන් මේ කෙලෙස්යන් කොහෙද හටගන්නේ? තමන්ගේ හිත තුල. මේ කෙලෙස්යන් හටගන්නේ කොහෙද? තමන්ගේම සිත තුල. ඒක කවුරුවත් මේ කෙලෙස්යන් සකස් කරලා දෙනවද? නෑ පින්වත්නි. කිසිම දැන් කවුරුවත් ගැන පින්වත්නි ඔබ නිර්ණායක වලට යන්න එපා. කවුරුවත් ඔබට කෙලෙස් හදන්නේ නෑ. මේ ආයතන හයෙන් ගන්න අරමුණු හේතු කොටගෙන අවිද්‍යා සහගත ඔබේ මනස තණ්හාවෙන් ස්පර්ශ කිරීම හේතු කොටගෙන ආන්න එතන බැඳීමක් සකස් වෙනවා. ගැටීමක් සකස් වෙනවා. එතකොට එහෙනම් මේ ඔබේම තියෙන ආයතන හයෙන් අරමුණු අරගෙන ඒ අරමුණු වල ඇත්ත ස්වરૂපය දැක ගන්න දැනගන්න ඔබට අපහසුතාවයක් ඇති වුණාට පස්සේ ඔබ කරන්නේ මොකද්ද? ඒවත් එක ගනුදෙනු කරනවා. ඊට අනුගත වෙන විදිහට මනස පවත්නවා. ඊට අනුකූල විදිහට මනස පවත්නවා. ඉතින් ඊට අනුකූල විදිහට අනුගත විදිහට මනස පවත්නවා කියලා කියනකොට ආන්න දැන් මොනවද සකස් වෙන්නේ? මේ කෙලෙස් සකස් වෙනවා. දැන් එතකොට ආයතන වලින් ගත්ත අරමුණට අනුකූල විදිහට ඒට අනුගත විදිහට දැන් මනස පවත්වන එකට ඔබට කවුරුවත් උපදෙස් දෙනවද මේ විදිහට මනස පවත්වන්න කියලා? මේ විදිහට කල්පනා කරන්න කියලා කවුරුවත් උපදෙස් දෙනවද? නෑ පින්වන්නේ. කිසි කෙනෙක් උපදෙස් දෙන්නේ නෑ. තමන්ම තමයි මේ මානසිකාරයේ
පවත්වන්නේ. එතකොට ඒක පවත්වන්න මොකද්ද වෙන්නේ? දැන් ඔබට කෙලෙස් සංසිඳනවද? කෙලෙස් තවදුරටත් වැඩි වෙනවා. කෙලෙස් තවදුරටත් එන්න වැඩි වෙනවා. එහෙනම් දැන් ඔබ දැනගන්න ඕන. දැන් ඔබ දැක ගන්න ඕන. එහෙමනම් මේ කෙලෙස්යන් හටගන්නේ තමන්ගේම චිත්තසංතානයන් තුළ. ඒ කෙලෙස්යන් තමන්ගේ චිත්තසංතානයන් තුළ හටගන්නවා. හැබැයි මේ කෙලෙස්යන් හටගන්න ඉවහල් වෙන්නේ මේන්න මේ ආයතන හයෙන්. ඇස, කන, නාසය, දිව, කය, මන කියන මේ ආයතන හයෙන් ගන්න අරමුණු නිසා මේන්න හිත තුළ හටගන්න මොනවද? කෙලෙස්යන් හටගන්නවා. එතකොට ඔන්න කෙලෙස්යන් හටගන්නවා. එතකොට මේ කෙලෙස්යන් හටගන්නවා නම් ඔය වැඩපිළිවෙලට කියන්නේ කෙලෙස් සකස් වෙන වැඩපිළිවෙල. සසර සකස් වෙන වැඩපිළිවෙල. දුක සකස් වෙන වැඩපිළිවෙල. නැවත ඉපදීම ඇති වෙන වැඩපිළිවෙල. ආන්න ඒ වැඩපිළිවෙල තමයි ඒ හදන වැඩපිළිවෙල. හැබැයි බුදුරජාණන් වහන්සේ නමක් ලෝක පහළලා දේශනා කරන්නේ ආන්න මහණෙනි මෙන්න මෙහෙම මේ ආයතන වලින් ගන්න අරමුණු හේතු කොටගෙන හිත තුල මෙහෙම කෙලෙස්යන් ඇති වෙන්න පුළුවන්. මෙහෙම හිත තුල කෙලෙස්යන් ඇති වෙන්න පුළුවන්. හැබැයි මේක ඇති වෙන්නේ තමන්ගේ හිත තුල. බාහිර කිසිම කෙනෙක් මේ කෙලෙස්යන් හදනවා නෙමෙයි. දෙවියෙක්, මිනිසෙක්වත්, දෙවියෙක්වත්, බ්‍රහ්මයෙක්වත්, මාරයෙක්වත් කිසිම කෙනෙක් මේ කෙලෙස් හදනවා නෙමෙයි. මේක හැදෙන්නේ අවිද්‍යාව සහගත තමන්ගේ මානසිකත්වයේ හේතු කොටගෙන. එතින්දි හැදෙනවා. එහෙමනම් මේ කෙලෙස්යන් ඔබේ හිත තුළ සකස් වෙන කෙලෙස් ඒ හේතු කොටගෙන ඔබ දුක්ඛිත වූ සංසාර ගමනට ඇදගෙන වැටෙනවා. අනේක විද විපාකයන් විඳින්න ලැබෙනවා. මේ එකම එකක්වත් මිනිස්සෙකුටත්, දෙවියෙකුටවත්, මාරයෙකුටවත්, බ්‍රහ්මයෙකුටවත් කිසිම කෙනෙකුට වෙනස් කරන්න බෑ. කිසිම කෙනෙකුට වෙනස් කරන්න බෑ. එන බලන්න හොඳම උත්තරයක් පින්නන්නේ ඔය. කිසිම කෙනෙකුට අපිට මේ හට ගන්නා වූ කෙලෙස්යන් වෙනස් කරන්න බෑ. අපේ සසර ගමන වෙනස් කරන්න බෑ. එහෙනම් මේක දකින්න දැන් ඔබේ හිත තුල මේ කෙලෙස්යන් ඇති වෙන්නේ මොන හේතු නිසාද කියන එක දැන් ඔබ දකින්න. කොහොමද මේ ආයතන වලින් අරමුණු ගන්න නිසා අරමුණේ ඇත්ත తත්වය දකින්න නැති නිසා ඒ අරමුණුත් එක්ක කුළු පගුව වාසය කරනවා. බොහොම හිතයිසී විදියට වාසය කරනවා. එහෙම වාසය කරන්න මොකද්ද මේ සකස් වෙන්නේ? ඔන්න කෙලෙස් සකස් වෙනවා. කෙලෙස් සකස් වෙනවා. එතකොට මේ කෙලෙස් නිසා සංසාර ගමන දික් වෙනවා, සකස් වෙනවා. එතකොට මේ සංසාර ගමනෙන් අත මිදෙන්න නම් මේ කෙලෙස්යන් සංසිඳවන්න නම් අපි ඉතින් මේකෙදි කරන්න ඕන මෙන්න මේ ඇති වෙන එක Taman නුවණින් දකින්න ඕන. හැබැයි අබුද්ධෝත්පාද කාලේ හිතුවේ පින්වන්නේ මේ කෙලෙස්යන් නැති වෙනවා, මේව ඇති වෙන්නේ මේ ගෙවල් දොරවල් දූ දරුවෝ නෝන ඥාති දරුවෝ නිසා කියලා ඒව දාලා යන්න තමයි එයාලා හිතුවේ. බාහිරින් යමෙක් මේව හදනවා කියලා හිතුවා. භාග්‍යතුන් වහන්සේ ලෝකේ පහළට දේශනා කරනවා මේ බාහිරින් කවුරුත් හදන එක නෙමෙයි, මේක තමාගේම හිත තුළ සකස් වෙන වැඩපිළිවෙලක් කියලා. කිසිම කෙනෙක් බාහිරින් හදන එකක් නෙමෙයි පින්නන්නේ. ආන්න ඒක නිසා අන්න බුදුහාඳුරෝ දේශනා කරා සසර හදන වඩුව මේ තමන්ගේ හිත තුළමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒක දකින්ද එහෙනම් ඒතනින් අත මිදෙන්න කියලා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඔන්න කෙලෙස් සංසිඳෙන්න දේශනා කරා භාග්‍යතුන් වහන්සේ. එහෙනම් උන්වහන්සේගේ ධර්මයක් අහනවා නම් ඔබ ධර්මයක් නම් අහන්නේ කෙලෙස් සංසිඳෙන්න ඕන. කෙලෙස් සංසිඳෙන්න ඕන. දැන් එතකොට කෙලෙස් සංසිඳනවද නැද්ද කියන එක තීරණය කරන්න ඕන. හිත තුල දිහා බලන්න පුළුවන් ඥාන ශක්තිය තියෙන. දැන් ඔබට අද මේ ධර්ම දේශනාවට සම්බන්ධ වුණාට පස්සේ මොහොතකටවත් එක් අරමුණකවත් කෙලෙස් සංසිඳනවද නැද්ද කියන එක දකින්නේ කවුද? තමන්මයි. තමන් හොඳට දකින්න ඕන.
එතකොට ඒ වගේ මෙතන ඥානවන්තයි කියන්නේ මේ කෙලෙස්යන් හටගන්නේ මොන හේතු නිසාද කියලා ඒ ඥානවන්තයා දැක ගන්නවා. එතකොට මේ කෙලෙස්යන් පවතිනවද කියලාද නැද්ද කියන එක ඥානවන්තයා දැක ගන්නවා. එතකොට මේ කෙලෙස්යන් නැති වෙනව නැති වෙනව කියන එකත් ඥානවන්තයා දකිනවා. ඔන්න බලන්නකෝ. කෙලෙස්යන් ඇති වෙන හේතුව දකිනවා. ඇතිවීම දකිනවා. පැවතීම දකිනවා. නැතිවීම දකිනවා. එතකොට එහෙනම් මේක පැහැදිලිව දකින වැඩපිළිවෙල. කවුද මේ දකින්නේ? ඥානවන්තයෙක් දකින්නේ. දැන් ඔබට දකින්න පුළුවන්ද කෙලෙස්යන් ඇති වෙන හේතු දකින්න පුළුවන්ද? කෙලෙස්යන් ඇති වෙනව දකින්න පුළුවන්ද? පවතිනව දකින්න පුළුවන්ද? දැන් කෙලෙස්යක් නැති වුණා නම් නැති වුණා කියලා දකින්න පුළුවන්ද? කියන්න පුළුවන්ද බැරිද? බෑ. ඒ කියන්නේ ඔබ ඒ තරම් ඥානවන්ත නැති නිසා. ඔබ ඥානවන්ත නැති නිසා දැන් ඥානවන්ත නැති නිසා මේක දකින්න අමාරු ඇති. හැබැයි ඥානවන්ත වුණා නම් ඔන්න ඔබ පැහැදිලිවම දකිනවා. දැන් පිළිවෙල දැන් ඔය කෙලෙස්යන් ටික ඇති වෙන්නේ මොකෝ? මේ ආයතන වලින් ගන්න අරමුණු නිසා. ඒ අරමුණු නිසා ඒ අරමුණු වලට බැඳිලා ගැටිලා මනස පවත්වනකොට හට ගන්න මොනවද? කෙලෙස්යන්. දැන් එතකොට ඔබේ හිත තුල කෙලෙස් ඇති වෙන එකවත් දකින්න වෙයි. පුළුවන්ද? බෑනේ. ඇති වෙන එක දකින්න නැත්නම් පවතින එක දකින්න පුළුවන්ද? ඒත් බෑනේ නේ. හැබැයි ඔබට දකින්න පුළුවන් එකක් තියෙනවා. කෙලෙස් හටගෙන ඉවර වුණාට පස්සේ ටික වෙලාවක් ගියාට පස්සේ දකින්න පුළුවන් අයියෝ මම ගහගෙන ගියානේ. කෙලෙස් වලට අහුණා නේද කියලා. එහෙමවත් දකින්න බැරිද? දැන් වැඩේ ඉවරයි. ඉවර වුණාට පස්සේවත් දකින්න බැරිද? එතකොට දකින්න පුළුවන්. ඒකත් යම් පොඩ්ඩක් හොඳයි. හැබැයි හොඳ වුණා කියලා ඒකේ තරම් වැඩක් වෙන්නේ නැහැ. මක්නිසාද වැඩේ දැන් ඉවර වුණාට පස්සේ මේක දකින්නේ. ඉවර වුණාට පස්සේ දැකලා එන්න එහෙම ඒ විදිහටවත් මාංශ පැවැත්වුණා. ඊළඟ වතාවකදී මේක හට ගන්නකොටවත් දකින්නේ ඔබ එහෙම පවත්තන්නේ නැහනේ. ඔබ දැන් එක දවසකවත් කෙලෙස්යන් ඇති වෙනකොට දකින්න පුළුවන්ද බලන්නකෝ. පවතිනකොට දැන් මේ හිත තුළ මේ විදිහට පවතින මේ විදිහට පවතිනකොට දකින්න පුළුවන්ද බලන්නකෝ. දැන් මෙහෙම පවතිනවා කියලා Taman දැක්කට පස්සේ ඒක දුරු වුණා. දුරු වුණාට පස්සේ දුරු වුණා කියන එකත් Taman දකින්නද බලන්නකෝ. ඔහොම නුවණක් නැති කෙනෙකුට මේකේ ගමන නිමා කරන්න බෑ පින්වත්නි. දැන් හිතේ තියෙන වැඩපිළිවෙල Taman පැහැදිලිවම දකින්නම ඕන. ඔන්න කෙලෙස් සංසිඳන ධර්මය. ඒ වගේම ඒ ධර්මය දැන් කෙලෙස් සංසිඳන ධම දකිනකොට චතුරාර්ය සත්‍ය අවබෝධයටත් හේතු වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මයේ කෙලෙස් සංසිඳන චතුරාර්ය සත්‍ය අවබෝධයට හේතු වෙන එකක්. ආර්ය සත්‍ය අවබෝධයට. එතකොට ආර්ය සත්‍ය අවබෝධය කියලා කියන දුකයි, සමුදයයි, නිරෝධයයි, මාර්ගයයි. ඒක අවබෝධයට කියවන්න පාඩම් කරන්න මතක තියාගන්න නෙමෙයි අවබෝධයට. දැන් බලන්නකෝ ආර්ය සත්‍ය අවබෝධයට කියන්නේ නම් දැන් ආයතන වලින් අරමුණක් ගත්තා. ගත්ත අරමුණ හේතු කොටගෙන හිත තුල බැඳීමක් හෝ ගැටීමක් සටහන් වුණා. එතකොට හිත තුල බැඳීමක් හෝ ගැටීමක් හෝ සටහන් වුණා කියන තැනම සංයෝජන ධර්මයක්ද නැද්ද? සංයෝජන ධර්මයක් කියන්නේ මොකද්ද? බන්ධනයක්ද නැද්ද? බන්ධනයක්. බන්ධනයක් වුණා නම් බැඳීමක් වුණා නම් එතකොට බැඳීමක් වුණා නම් එතන තණ්හාවක් ස්පර්ශ වෙලාද නැද්ද? ස්පර්ශ වෙලා. තණ්හාවක් ස්පර්ශ දැන් එතෙන්දි දැන් බැඳුනද නැද්ද එතන? බැඳුණා. දැන් එතකොට බැඳුනේ ආයතනෙන් ගත්ත අරමුණටද ඒ නැත්තම් බාහිර දෙයකටද? අරමුණට. දැන් බැඳුනේ ආයතනෙන් ගත්ත අරමුණට. හැබැයි දැන් ඔබ හිතාගෙන ඉන්නේ බැඳිලා තියෙන්නේ
බාහිර දෙයට කියලා. දැන් ඔබට මෙතන ඉඳගෙන ගෙදර ඉන්න ඥාති දරුවෝ මතක් වෙන්නේ නැද්ද? මතක් වෙන්නේ නැද්ද? කියන්නකො මතක් වෙන්නේ නැද්ද? මතක් වෙනවද? වෙනවද? නෑ මොන පිස්සුවක්ද හලෝ? ගෙදර ඉන්න ඥාති දරුවෝ නෙමෙයි ඔබට මතක් වෙන්නේ හිතේ ඉන්න ඥාති දරුවෝ. දැන් ගෙදර ඉන්න අය මතක් කරනවා නම් දැන් මොනවද කරන්නේ? දැන් ඒ අය ඒ දරුවෝ මොනවද දැන් කරන්නේ? ආන්න බලන්න. ඒ අය මොනවද කරන්නේ කියලා අපි දන්නේ නෑ. එහෙනම් අපිට දැන් මතක් කරලා තියෙන මොන දරුවෝද මේ? හිතේ ඉන්න දරුවෝ. ඔන්න බලන්නකො. එතකොට හිතේ ඉන්න දරුවෝ තමයි දැන් මතක. හිතේ ඉන්න දරුවෝ කියලා කියන්නේ මනස්කල්පිතව මවාගත් ඒවාද නැද්ද? මවාගත් ඒවා. දැන් ඉතින් මනස්කල්පිතව මවාගත් දරුවෝ ටික තමයි දැන් හිතේ දැන් වැඩ කරන්නේ. දැන් මේ ටිකට බැඳිලාද නැද්ද? බැඳිලා. දැන් ඇත්ත වශයෙන්ම ඔබ මොකුච්චි වෙන ටික සරලව හිතන්නකො මෙහෙම. ඔබට දැන් දරුවා කියලා මතක් වෙනකොටම සංවේගයක් ඇති වෙන්නේ නැද්ද? කියන්න. ඇති වෙනවද නැද්ද? ඇති වෙනවා. ඒ කියන්නේ බැඳීමක් තියෙනවද නැද්ද? තියෙනවද නැද්ද? දැන් ඒක ඇහෙනකොටම ඔබට දුකයිද කියන්නේ නැද්ද? ඒක දැන් වෙනකොටම දුකද නැද්ද? දුකයි. දැන් එතකොට ඔබට මේ ඔබ බැඳිලා තියෙන්නේ. ඔබට සංවේගයක් එන ඔබ බැඳිලා තියෙන්නේ මේ සතර මහා ධාතු වලින් හැදුණු සම්මතයෙන් සකස් වුණු දරුවටද? එයාටද බැඳිලා තියෙන්නේ? නෑ පින්වන්නේ. ඔබ බැඳිලා තියෙන්නේ ඇහෙන් දැකලා හිත තුල උපාදාන කරගත්ත චිත්ත රූපයකට තමයි මේ බැඳිලා. හැබැයි ඒකට බැඳිලා ඒකට දෙනවා නමක් මේ මගේ දරුවම කියලා මේකට අලවලා තියෙනවා. නමුත් එයා නෙමෙයි. එහෙනම් ඔයාලා බැඳිලා තියෙන්නේ අත්ත වශයෙන්ම එයාලට නෙමෙයි හිතේම තියෙන රූපයකට තමයි මේ බැඳිලා තියෙන්නේ. එතකොට ඒකට බැඳුණු හැටියේ දැන් කොහෙද මේ බැඳුනේ? සිතේ. එතකොට එතන බැඳුන කියන දැන් තණ්හාව තියෙනවද නැද්ද? තියෙනවා. දැන් තණ්හාව තියෙනව නම් දැන් ඒ තණ්හාව හේතු කොටගෙන දැන් ඔබට වෙන්න ඕන ටික වෙනවද නැද්ද? තණ්හාව හේතු කොටගෙන මොනවද වෙන්නේ? මොනවද වෙන්නේ? දුක. තණ්හාව හේතු කොටගෙන ඇති වෙන්නේ මොනවද? දුක. එතකොට එහෙනම් තණ්හාව හේතු කොටගෙන වෙන්න ඕන ටික වෙනවා. මොකද්ද වෙන්නේ? දුක. එනි තණ්හාව හේතු කොටගෙන වෙන්න ඕන ටික වෙනවා. ඒ තණ්හා උනා කියන්නේ බැඳුන කියලා කියන්නේ සතර මහා ධාතු වලින් හැදුණු දරුවටද? නෑ ඔබ ඇහෙන් දැකලා ආන්න හිත තුල මවාගත්ත දරුවට තමයි දැන් බැඳිලා. දැන් ඒකට තමයි බැඳෙන්න පුළුවන්. ඒකට බැඳිලා තමයි දැන් මනස්කල්පිතව ඔබ දැන් මෙනෙහි කර කල්පනා කර හිත පවත්වන්නේ. එතකොට අන්න ඒකට පැවැත්වීම නිසා තමයි තණ්හාව ස්පර්ශ වෙන්නේ. ඒ තණ්හාව නිසා තමයි ඔබට දුක ශෝකේ සකස් වෙන්නේ. එතකොට හැබැයි මේ කියන විද්‍යාව ඔබට මෙලව දෙයක් තේරෙන්නේ මේ මොකක්වත් තේරෙන්නේ නැහැ. මේ කියන කිසිම දෙයක් ඔබට තේරෙන්නේ නැහැ. ඔබ අහන් ඉන්නව විතරයි. කියනකොට සාදු කියනවා විතරයි. මේ කිසිම එකක් ඔබට තේරෙන්නේ නැහැ කියන එකත් ඔබ තේරුම් ගන්න. එතකොට ඇයි හේතුව? ඔබේ හිතේ ඉන්න දරුවා ඔබේම දරුවා කියලා රවටෙනවද නැද්ද? අනේ රවටිනවා. ඔබට මේ කියන දර්ශනය ඔබට යම් මොහොතක් ප්‍රායෝගික භාවයට පත් කරන්න පුළුවන් නම් ඔබට එළිය හොයන්න කෙනෙක් නැහැ. දැන් ඔබ දැන් මෙතනින් නැකිට හැටිය වැඩතරහන් නැකිට හැටිය හිතේ දරුවෝ ඥාති ගෙවල් දරුවල් කියනවද නැද්ද? දැන් ඒ ටික කොහෙද තියෙන්නේ කියලා දුවන්න යන්නේ නැද්ද? යනවද නැද්ද? යනවා. ඒ හිතේ සටහන් කරගෙන තියෙන නිසා වෙනන්නේ. එහෙනම් ආන්න ස්පර්ශුණා. ඒක නිසා එතන දැන් තණ්හාව සකස් වුණා. දැන් ඒ තණ්හා උනේ ඔබ හිතේ සකස් කරගත්ත චිත්ත රූපෙට. හැබැයි ඒක හේතු කොටගෙන දැන් දුක ඇති වෙනවද නැද්ද? ඇති වෙනවා. ඒ දුක ඇති වෙනවා. දැන් එතකොට ආන්න බැඳුණා. බැඳුණු නිසා ආන්න දැන් ඊට අදාළව මනස පවත්නවා. එතකොට දැන් බැඳුණ කියලා කියන්නේ මොකක්ද? මොන සත්‍යයද? දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ මාර්ග කියන සත්‍ය වලින්
දැන් ඔබ බැඳුන කියලා කියන්නේ මොන සත්‍යයද? සමුදය සත්‍යය. ඒ කියන්නේ අතහරින්න පුළුවන්ද බැරිද? බෑ. බැඳුනා. දැන් බැඳුනා ඒකට කියන නම තමයි ආර්ය සත්‍ය වලින් මොකද්ද? සමුදය සත්‍යය. හැබැයි ඒක සමුදය සත්‍ය වුණ දැන් බැඳුනා. දැන් බැඳිලා ඔබ නිකන් ඉන්නවද? දැන් දරුවා කියලා හිතේ මැවුණු රූපෙට රැවටුණාට පස්සේ බැඳෙනවද නැද්ද? බැඳුණු ගමන් රැවටීම ඇති වෙලා බැඳුණු ගමන් ඔබ මොකද කරන්නේ? බැඳුණු දැන් රැවටිනව නේද? එතකොට දැන් බැඳිලා නේද? දැන් මොකද කරන්නේ? එතෙන්දි ඒකට අදාළව මානසිකාරය පවත්වනවද නැද්ද? පවත්වන ඊට අනුරූපව ඒ කියන්නේ මොකද්ද මානසිකාරය පවත්වනවා කියන්නේ මොකද්ද? කල්පනා ඊට අදාළව හිතන්න පටන් ගන්නවා කල්පනා කරන්න පටන් ගන්නවා. එහෙම කරන්නේ නැද්ද ඔයගොල්ලෝ? කරනවද නැද්ද? ඒකට අදාළව කල්පනා කරන්නේ ඇයි? හරියට බැඳුණු නිසා. හරියට උත්තරේ එන්න. ඊට අදාළ ඔබ කල්පනා කරන්නේ ඇයි? බැඳුණු නිසා. බැඳුනේ නැත්තම් ඔබ කල්පනා කරන්නේ නැහැ. බැඳුණු නිසා කල්පනා කරනවා. බැඳුනේ ඇයි? හරියට උත්තරේ දෙන්න. නැහැ. අවිද්‍යාව නිසා ඇත්ත දැක්කේ නැති නිසා. ඒ බැඳීමටමනේ තණ්හාව කියන්නේ. බැඳුන කියන්නේම සමුදය සත්‍ය තණ්හාවයි. බැඳුනේ ඇයි? ඇත්ත දැක්කේ ඒ කියන්නේ සම්මාදිටියටපත් උනේ නැති නිසා. යථාර්ථය දැක්කේ නැති නිසා. ඒක දැක්කේ නැති නිසා හිතුණා මේ දරුව කියලා. එතන රැවටුණා. එතන වැරදුනා. එතන මුලා වුණා. මුලා වෙලා අර මිරිඟුව පස්සේ වතුර කියලා දුවන මුවෝ වගේ දැන් අපි රැවටුණා මෙතන. රැවටෙනකොටම බැඳුණා. බැඳුණුකොටම මොකද කරන්නේ? කල්පනා කරනවා. දැන් කල්පනා කරන්නේ ඇයි ඔබ? බැඳිච්ච හොඳට හිතන්න නිකන් උත්තර දෙන්න බෑ. ඔබ දැන් ටික කලක් අහපු නිසා ඔබට දැන් හොඳ අවබෝධයක් තියෙනවා යම් මට්ටමක්. ඔබ කල්පනා කරන්නේ ඇහෙන් කනෙන් දිවෙන් කයෙන් දැකපු අහපු දැනුණු දැනගත්ත අරමුණකට අදාළව ඔබ කල්පනා කරන්නේ පින්වත්නි බැඳිච්ච නිසා. නැත්තම් ගැටිච්ච නිසා. ඇයි බැඳුනේ? අවිද්‍යාව නිසා. ඇත්ත දැක්කේ නැති නිසා. දැන් බැඳුණා. බැඳුන කියන එකට යොදපු ආර්ය සත්‍ය වචනේ මොකද්ද? සමුදය සත්‍යය. තණ්හාව ස්පර්ශ වුණා. දැන් සමුදය දැන් ඊට පස්සේ බැඳුණු නිසා දැන් කල්පනා කරනවා. ඊට අදාළව මෙනෙහි කරනවද නැද්ද? දැන් එතකොට මොකද්ද මේ සකස් වෙන? මොකද්ද ඒකට කියන්නේ? දුක්ඛාර්ය. දැන් මේ කල්පනා කරන්න ස්කන්ධ පහළ වෙනවද නැද්ද? පහළ වෙනවා. දුක සකස් වෙනවද නැද්ද? දැන් මේ කල්පනාව තියෙන්නේ මොකකට ඉලක්ක කරගෙනද? අර බැඳුණු එකටම ගොදුරු වෙලාද නැද්ද? බැඳුණු දෙයටම ගොදුරු කරගෙන එයම මම කොටගෙන එයම මම ආයනය කොටගෙන තමයි දැන් මනස අර බැඳුණු එකම අරමුණු කරගෙනමයි මනස පවත්වන්නේ. එතකොට ආන්න දැන් බැඳුණු එක හේතු කොටගෙන දැන් තණ්හාව ස්පර්ශුණා. ඒක හේතු කොටගෙන මේ හිත තුළම වේගෙන් මානසිකාර කරනවා. මේකට කියනවා මොකද්ද? විතරක 15 කල්පනා කර තියෙනවා. මේකට දුක්ඛ සත්‍යය. ඔන්න දැන් දුක්ඛ සත්‍යය. දැන් බුදුරජාණන් වහන්සේ නමක් දේශනා කරන ධර්මය නම් චතුරාර්ය සත්‍ය අවබෝධයට හේතු වෙන්න ඕන. දැන් එතෙන්දී ඔන්න සමුදය සත්‍යය, ඔන්න දුක්ඛ සත්‍යය. දැන් දුකයි සමුදයයි සකස් වෙනවද නැද්ද? සමුදය ඇතිකල්හි දුක සකස් වෙනවද නැද්ද? දැන් අවිද්‍යාව ඇතිකල්හි සමුදය ඇති වෙනවද නැද්ද? ඇති වෙනවා. සමුදය තියෙනවා දුක සකස් වෙනවද නැද්ද? දුක සකස් වෙනවා. දැන් ඔය අවිද්‍යාව නිසා සමුදය ඇති වෙනවා. සමුදය නිසා දුක ඇති වෙනවා. ඔය ටික ඇති වෙන්නේ ඥානවන්තයෙක් තුලද නැද්ද? ඥානවන්තයෙක් තුල නෙමෙයි. දැන් දුකයි සමුදයයි දැන් ඇති වුණා. හැබැයි මේ දුකයි සමුදය ඇති වුණා. මේ දැන් කොහෙද මේක ඇති වෙලා තියෙන්නේ? සිතේ. කාගේ හිතේද? කවුරුවක්ද හැදුවේ මේක?
කවුරුවත් හදපු එකක් නෙමෙයි. අපිට තේරුනේ නැති නිසා, අපි දැක්කේ නැති නිසා. දැන් ඔබට දැන් ඔබ ඥානවන්ත වෙනවා නම් වෙන්න ඕන තැන මෙන්න මේ දුක ඇති වෙන්නේ මෙන්න මේ සමුදය නිසා නේද? මේ සමුදය ඇති වෙන්නේ මේ ඇත්ත දකින්නේ නැති නිසාද කියන එක දැන් ඔබට දැනුනොත්, ඒක ඔබ දැක්කොත්, පින්වත්නි කොහොම හරිද මේ කියන ඒවා ඔබට අමාරු නෙවෙයි. ඔබට තේරුම් කරගන්න පුළුවන් භාෂාවෙන් තේරුම් කරගන්න පුළුවන් විදියට බොහොම සරලව කියන්නේ. අපිට දැන් ඔබ හොඳට මතක තියාගන්න, අපිට දැන් මේ වෙන කතා කිය දැන් යන්න කාලේ නෑ පින්වත්නි. හරියට ඉලක්කෙටම කෙලෙස් සංසිඳෙන්න, ඉලක්කෙටම ආර්ය සත්‍ය අවබෝධයට හේතු වෙන, ඉලක්කෙටම පිරිනුවන් පෑමට ඉවහල් වෙන ඒ ධර්මයේම දැන් අහන්න. දැන් බාහිර ඒවා කර අපිට දැන් යන්න කාලේ නෑ. අපේ ආයුෂිතා වේගෙන්ම ඉවර වෙගෙන යන්නේ. ඒක නිසා දැන් ඉක්මන් කරලා මෙන්න මේ ධර්මක මේ ආර්ය සත්‍ය කුමක්ද කියලා දැනගත්තොත්, ආර්ය සත්‍ය කුමක්ද කියලා දැකගත්තොත් පින්නදී එපමණකින්ම ඔබ මහා ඥානවන්තයෙක්. එයා කිසි දවසක සිව්ව පායට වැටෙන්නේ නැහැ. නිවන අරමුණු කරගැනීමම මානසිකත්වයේ පවතිනවා. නිවනටම ගහගෙන යනවා. මේක දකින්න ඕන, ඒක එහෙමයි කියන එක. එතකොට එහෙනම් දැන් ඔබ දැක්කොත් මේ දුක ඇති වෙන්නේම සමුදය සකස් වීම නිසා නේද? ඒ කියන්නේ තණ්හා ස්පර්ශ වීම නිසා නේද? ඒ කියන්නේ බැඳීම නිසා නේද? මේ බැඳෙන්නේ අවිද්‍යාව නිසා නේද? මේ බැඳෙන්නේ ඇත්ත දකින්න නැති නිසා නේද? යථාර්ථය මොකක්ද කියලා දන්නේ නැති නිසා නේද මේ බැඳෙන්නේ කියන එක දැක්කොත්, මෙතන වැරදි දැක්ම නිසා එතන බැඳෙනවා. එතන බැඳෙන නිසා මෙනෙහි කරනවා. දැන් යනවා වැරදි වැඩපිළිවෙල. වැරදි වැඩ. දැන් ඔබ දැන් ඔබ දකින්න ඕන උච්චරයි. ඕක වෙනවා කියලා දකිනවනම්, දුකයි සමුදයයි ඇත්තටම දකිනවනම් මෙහෙමයි කියලා එච්චරයි දකින්න ඕන. ඔබ දුකයි සමුදයයි දකිනවනම් නිරෝධයයි මාර්ගයයි පෙරෙනවා. මාර්ගය වැඩන නිරෝධය සාක්ෂාත් වෙනවා පින්වත්නි. ඇයි හේතුව? දැන් එතකොට ඔබ පැහැදිලිව දන්නවා මෙන්න මේ අවිද්‍යාව සහගත වීම නිසා හිත තුල ඇති වෙන ආයතන වලින් ගන්න අරමුණේ ඇත්ත දකින්න නැති නිසා තමයි දරුව කියලා දැන් දකින්නේ. දකින්නකොටම බැඳුනා. මේ බැඳීම සකස් වෙන්නේ හිතේ. බැඳීම සකස් වෙන්නේ සිතේ. එතකොට බැඳීම සිතේ සකස් වෙනවා. හැබැයි ඒ බැඳීම හිත තුල සකස් වෙනවා. එතකොට ඒ බැඳීම අදාළව කල්පනා කරන පටන් ගන්නකොට මොකද දුක ඇති වෙනවා. එහෙනම් මෙන්න මේ විදියට මනස පැවැත්වුවොත් නේද දුක ඇති වෙන්නේ කියලා Taman නුවණින් දකිනකොට ඊළඟට මොකද්ද කරන්නේ? දැන් මේ විදිහට මනස පැවැත්වුවොත් නේද මේ බැඳුණු දෙයට අදාළව මනස පැවැත්වුවොත් නේද මේ දුක ඇති වෙන්නේ කියන එක දැක්කොත් එයා මොකක්ද කරන්නේ? මේක මේ හිතේ වෙන එක දකින්න එපා පින්වත්නි. දැන් ඔබ දැක්කනම් ඇහෙන් දැකපු යම් දෙයකට අවිද්‍යාව සහගත වෙලා වැරදි දැක්ම සකස් වෙලා සත්පුජ්‍යල සංඥාවෙන් ඒක ගන්නකොටම අන්න දැන් ඔබ බැඳුණා. බැඳෙනකොටම ඊට අනුරූප විදිහටම එතන පවත්වන මානසිකාර්යය. ඒ කියන්නේ දුකයි සමුදයයි දැන් සකස් වුණා. දැන් එන මෙන්න මේ බැඳීම නිසා තමයි මේ මානසිකාර්ය නිසා තමයි මේ දුක ඇති වෙන්නේ කියන එක ඔබ දැක්කොත් මොකද්ද දැන් ඔබ කරන්නේ? නෑ ආයි තේරුන්නේ නෑ. මාර්ගය වඩන්න ඕනේ මොකද්ද ඔබ කරන්නේ? නෑ.
නෑ ඒකෙදි තියෙන්නේ පින්නත් මෙහෙමනේ. දැන් මෙන්න මෙතන ආයතනින් ගත්ත අරමුණක් ඒ අරමුණේ ඇත්ත දැක්කේ නැති නිසා බැඳුනා. බැඳුණු නිසා දැන් මේ විදිහට මනස පවත්වන. මේ විදිහට මානසිකාරය පවත්වනකොට තමයි මේ විදිහට මානසිකාරය පැවැත්වීමට තමයි කියන්නේ දුක. ඔන්න දුක. දැන් එතකොට මේක දැක්කොත් ඔබ කරන්නේ මොකද්ද? දුකෙන් අත මිදෙන්න ඔබට හිතක් පහළ වෙන්නේ නැද්ද? පහළ වෙනවා. අයියෝ මේ දුකෙන් නම් මං අත මිදෙන්න ඕන කියන හිතක් පහළ වෙනවා. දැන් එහෙනම් මේ දුකෙන් අත මිදෙන්න ඕන කියලා හිතක්. එතනදී මෙන්න මේ බැඳුණු විදිහට හිතන එක තමයි දුක. දුක්ඛ සත්‍ය. එහෙනම් මේ දුකෙන් නම් අත මිදෙන්න ඕන කියලා හිතක් පහළ වෙනවා කියලා කියන්නේ ඒ මොකක් වෙන්න ඕනේ කියලා හිත පහළ වෙන්නේ? නිරෝධය සාක්ෂාත් වෙන්න ඕන කියලා. දුකෙන් අත මිදෙන්න ඕන කියලා හිත එනවා ඉබේම. මේ සමුදයයි දුකයි දැක්ක හැටියෙම හිතනවා අයියෝ එහෙනම් මේ දුකෙන් අත මිදෙන්න ඕන කියලා නිරෝධය සාක්ෂාත් වෙන්න ඕන කියලා හිතක් ඒකම පහළ වෙනවා. ඒකම නිරෝධය සාක්ෂාත් වෙන්න ඕන කියලා හිතක් පහළ වෙනවා කියන්නේ දුකෙන් අත මිදෙන්න ඕන කියලා පහළ වෙනවා කියන්නේ. දුකෙන් අත මිදෙන්න ඕන කියලා හිතක් පහළ වෙනකොටම ඊළඟට ඔබට උත්තරයක් එනවා. එහෙනම් මේකට දුකෙන් අත මිදෙන්නම් කල යුතු දේ මොකද්ද? මානසිකාරයෙන් අත මිදෙන්න. දැන් මේ මානසිකාරයේ පැවැත්වුවොත් තමයි මේ දුක ඇති වෙන්නේ. මේ මානසිකාරය පැවැත්වුවොත් මේ දුක ඇති වෙනවා. මේ දුකෙන් අත මිදීම කියලා කියන්නේ නිරෝධය සාක්ෂාත් වීම. නිරෝධය සාක්ෂාත් වෙන්න නම් කරන්න ඕන දේකුත් තියෙනවද නැද්ද? තියෙනවා. කරයි. මේ බැඳුණු එකට අදාළව මෙනෙහි කළොත් තමයි දුක. ඒ දුකෙන් අත මිදීම කියන්නේ නිරෝධයයි. අත මිදෙන්න නම් කරන්න ඕන මොකද්ද? මේට අනුකූලව මානසිකාරය පවත්වන එකෙන් අත මිදෙන්න ඕන. මානසිකාරය පවත්වන. මානසිකාරය ඒ විදියට පැවැත්වුවොත් දුක්ඛ සත්‍යය. නිරෝධය වෙන්න නම් ඒ විදියට පවත්වන මානසිකාරයෙන් අත මිදෙන්න. එහෙනම් ඒ විදියට පවත්වන මානසිකාරයෙන් අත මිදීමට කියන නම මොකද්ද? නෑ. මාර්ග සත්‍යය. ඒක මාර්ග සත්‍යය. ඇයි? ඒ විදියට මානසිකාරය පැවැත්වුවොත් නේද දුක කියලා දැක්කනම් ඒ ආර්ය ශ්‍රාවකයා, ඒ සුතවත් ආර්ය ශ්‍රාවකයා දුක කියලා දැක්කනම් එයා කරන ඊළඟ එක තමයි එහෙනම් මේම පැවැත්වුවොත් දුක නම් මේ දුකෙන් අත මිදෙන්න ඕන කියලා එයාටම හිතක් පහළ වෙනවා. අත මිදෙන්න ඕනම කියලා පහළ වෙනවා කියලා කියන්නේ මේ නිරෝධයට වෙන්න ඕන කියන හිතක් පහළ වෙනවා. ඒ පහළ වෙනකොටම යාට ඒකට කරන්න ඕන වැඩ පිළිවෙත් හිත තුලම සටහන්. අයි මෙහෙම බැඳිලා පැවැත්වුවොත් මෙහෙම වෙනවා. ඒකෙන් අත මිදුනොත් මෙහෙම අත මිදෙන්න මෙහෙම කල යුතුයි කියන මෙහෙම තමයි කල යුත්තේ. එහෙනම් මොකද්ද කල යුත්තේ? අර බැඳුණු දෙයට අදාළව මානසිකත්වයේ පවත්වන එකෙන් අත මිදෙනවා. එහෙම අත මිදෙන එක තමයි කියන්නේ මොකද්ද? මාර්ග සත්‍ය කියලා. මාර්ග සත්‍ය. අන්න දුකයි සමුදය නිරෝධයයි මාර්ගයයි. එතකොට යම් කිසි කෙනෙක් පින්වත්නි ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධහමක් අහනවා නම් අන්න කෙලෙස් සංසිඳෙන්න ඕන. ආර්ය සත්‍ය අවබෝධයට හේතු වෙන්න ඕන. දැන් එතකොට මේ දුකයි සමුදයයි දැකලා ඉන් අත මිදෙනකොටම යාට කෙලෙස් සංසිඳෙන්නේ නැද්ද? කෙලෙස් සංසිඳෙනවා. මෙතන මේ සම්පූර්ණ සංග්‍රාමයේම වෙන්නේ කොහෙද? මේ සිත තුල මේ හිත තුල මේ වෙන්නේ. පුදුම මානසික වැඩපිළිවෙලක් මේ යන්නේ පින්වන්දි. ඔබ ශක්තිමත් කරගන්න ඕන මනස. දැන් අපි මේ ඔට්ටු අල්ලනව එළියේ ඉන්න අයත් එක්ක. අපිට එළියේ ඉන්න අය අදාළ කාරණා නෙමෙයි. ආන්න හිත තුල තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. දැන් ඔබ දැක්කනම් ඔබට දුක ඇතිවන්නේ ඇහෙන් කනෙන් දිවෙන් කයෙන් ගන්න අරමුණු වලට බැඳිලා හිත පැවැත්වීම හේතු කොටගෙන නේද කියන එක දැක්කනම් තණ්හාව ස්පර්ශ කරගෙන ඒ ගැනීම හේතු කොටගෙන කියලා දැක්කනම් ඔබ එතනින් අත මිදෙනවා. අත මිදෙනකොට වෙන්නේ ඔබ දුකෙන් අත මිදෙනවා. එතකොට එතනින් අත මිදෙනකොට ඔබට වෙන්නේ මොකද්ද? gedara ඉන්න දරුවගෙන් ඕනගෙන් මහත්කෙන් අයින් වෙනව නෙමෙයි. එතනිනකොට ඔබ අත මිදෙන්නේ මොකෙන්ද? ආයතන වලින් ගත්ත ආයතනෙන් ගත්ත දරුවගෙන් අත මිදෙනවා. ඇහෙන් ගන්නවනේ දරුවෝ.
ඒ දරුවෙන් අත මිදෙනවා. කනෙන් ගන්න ඕනේ දරුවෝ. ඒ දරුවෙන් අත මිදෙනවා. දැන් කනෙන් දරුවෝ ගන්නවා කියන්නේ ඔබ මේ පැත්තේ ඉද්දි දැන් සම්මත දරුවෝ එහා පැත්තේ කතා කරනකොටම දැන් මැවිලා චිත්‍ර රූප එන්නේ නැද්ද? එනවා. අන්න ඒකෙන් අත මිදෙනවා. ඊට අදාළව පවත්වන මනසෙන් අත මිදෙනවා. අන්න දුකයි සමුදය නිරෝධයයි මාර්ගයයි. ආර්ය සත්‍ය අවබෝධයට හේතු වෙනවා පින්වත්නි. ආර්ය සත්‍ය අවබෝධයට. එතකොට ඔබ දකින්න මේ හටගන්න බැඳීම හටගන්නේ ඔබේ හිත තුලම කියන එක. මේ වෙන කොහේවත් කොතනකවත් නෙමෙයි. හැබැයි දැන් ඉතින් ඔබ මෙන්න මේ දර්ශනයටපත් වෙලාම තමයි භාවනා කරන්න ඕන. ඔය දර්ශනයටපත් වෙලාම තමයි මේකේ වැඩ පිළිලක් කරන්නේ. නැත්තම් ඉතින් ඔබ මොකද්ද කරන්නේ? කරන්න ඕන දේ දන්නේ නැහනේ. භාවනා කරගෙන යනකොට නිකම්ම ඉබේම ආර්ය සත්‍ය පහළ වෙනවද? නෑ එහෙම පහළ වෙන්නේ නෑ. එහෙම පහළ වෙනවා නම් ආලාර කාලාමලට ඉස්සෙල්ලා පහළ වෙන්න ඕන. බෝසතාණන් වහන්සේට වඩා ඉස්සෙල්ලා ආලාර කාලාමලට උද්දකරාමලට. ඒගොල්ලන්ට පහළුනේ නෑ. මේක දකින්න ඕන පින්වන්නේ. බලන්න කොච්චර දැන් ඇහෙන් කනෙන් දිවෙන් කයෙන් ගන්න යම් අරමුණක් හමුවේ ඔබ අවිද්‍යා සහගත විදිහට ඒතන ස්පර්ශ කරලා ඒ බන්ධනේ හැදුණු හැටියේ කොපමණ ඔබ කෙලෙස් හදනවද කියලා බලන්න. කොපමණ කෙලෙස් හදනවද කියලා බලන්න. දුක හදන්නා වූ හේතුව සමුදය සත්‍ය ප්‍රහාණයට ඔබ කැමැතිද අකමැතිද? දැන් දුක හදන්නා වූ හේතු වෙන සමුදය සත්‍ය තියෙනවනේ. සමුදය සත්‍ය ප්‍රහාණයට ඔබ කැමැතිද අකමැතිද? කැමති නෑ. මේ ඉන්න කිසිම කෙනෙක් කැමති නෑ පින්වන්නේ. මේ කිසිම කෙනෙක් මේ බණ අහන්න ඇවිල්ලින කිසිම කෙනෙක් සමුදය සත්‍ය ප්‍රහාණයට කැමති නෑ. සමුදය සත්‍යයට ප්‍රහාණයට කැමති නැත්නම් සමුදය සත්‍ය ප්‍රහාණය වෙනකොටම ඔබට තව ප්‍රහාණය වෙනෝනේ. හිතේ ඉන්න දරුවෝ ප්‍රහාණය වෙනවා. හිතේ ඉන්න නෝන මහත්තය ප්‍රහාණය වෙනවා. හිතේ ඉන්න ගේ දරුවල් ප්‍රහාණය වෙනවා. හිතේ ඉන්න ඥාති දරුවෝ ටික ප්‍රහාණය වෙනවා. ඒකට ඔබ කැමතිද? කැමතිද? අනේ නෑ. අන්නේ මැත්ත කියන්න. ඒකට කැමති නෑ. ඒ ටික ප්‍රහාණයට කැමති නෑ. ඒ ටිකත් එහෙම ඉද්දි තව ස්පෙෂල් ක්‍රමවේදකින් කොහොම හරි මේ ටික අයින් කරන්න පුළුවන් නම් කැමති. එහෙම ඩබල් වැඩක් මේක තුල ඇත්තේ නැහැ. කවුරු මේ ඇත්තටම මේ ඉන්න කිසිම කෙනෙක් සමුදය ප්‍රහාණය කරන්න කැමති නැහැ. සමුදය ප්‍රහාණය කළොත් ඔබට කෙලෙස් සංසිඳනවද නැද්ද? සංසිඳනවා. කෙලෙස් සංසිඳුණා ඔබට හිත තුල ඇති වෙන්නේ නිහඬියාව. හිත තුල නිහඬ බව ඇති වෙනකොට ඔබට ලෝකේ ජීවත් වෙන්න අමාරුයි. ලෝකේ ඇති ජීවත් වෙන ලෝකයක් නැහැ. ලෝකයක් නැති ඔබට හිතෙනවා මං අනේ අසරණ වුණා කියලා. හැබැයි ඒ ලෝකෙන් අත මිදුනොත් ඒක ප්‍රහාණය කරගත්තොත් නම් එයා පුදුම සැනසීමක් ලබනවා. ඊට මෙහෙන් ඉඳගෙන හිතනවා අනේ එහෙම වුණොත් දැන් මට මොකක්වත් හිතෙන්නේ නැහනේ. මට හිතෙන්දී මේ නිකම් මේක ජීවත් වුණත් නූන වගේනේ. ඉතින් මොකට ඒකට එහෙම ජීවත් වෙලා වැඩකුත් නැහනේ. දරුවොත් නැත්තම් ඥාතින් නැත්තම් ගෙවල් දොරලුත් නැත්තම් රැකිරක්සත් එහෙම නැත්තම් ඉතින් නිකන් වගේ ඉන්නේ ඉතින්. දැන් ওই ටික තේරෙම හිතේ තියන් හිටියයි කියලා මොකද්ද වෙච්ච වැඩේ? ඇත්තට ඔබට ලැජ්ජ හිතෙන්නේ නැද්ද? දැන් ওই ටික තේරෙම හිතේ අල්ලගෙන වයසට යනකම් මැරෙනකම් මරණ මංචකයට යනකම් ওই ටික අල්ලගෙනම දැන් ලස්සනට යනව නේද? ඇහෙන් කනෙන් දිවෙන් කයෙන් ගත්ත අරමුණු වලට තණ්හාව ස්පර්ශ කරලා ඒවට බැඳිලා සමුදය සත්‍ය සකස් කරමින් හරි ලස්සනට මේ ලෝකෙ ඇවිදිනව නේද? ඔව්ද නැද්ද? ඔව් පින්වත්නි. ඒකයි අපි කියන්නේ ඔබ කිසි දවසක ලෝකෙන් අත මිදෙන්නේ නැහැ පින්වත්නි. ඇත්ත දකින්න.
කිසිද පින්වන්නේ එකම උත්තරයයි මේකෙන් අත මිදෙනවා නිදහස් වෙන්න ඕන. ඕගොල්ලෝ ඕන කෙනෙක් දැන් ඔබට තියෙන සම්මත කරදර මත ඔබ බලලා ඒ යුතුයකම් මේව කරගෙන එහෙම කරන්න. හැබැයි මේකෙන් නිදහස් වෙන්න නම් මේකෙන් ඒ කියන්නේ සමුදය දැන් ඇත්ත වශයෙන්ම මම ඔබෙන් එකක් අහුවොත් ඔබට දසමක හරි බුද්ධියක් තියෙනවනේ පින්වන්නේ උකුණු මොලයක් තරම්වත්. උකුණු මොලයක් තරමක් තියෙනවා ඔබ කල්පනා කරන්න. ඔබට හිතෙනවද ඇත්තට ඔබ බැඳිලා කියලා? හිතෙන්නේ නැහැ. ඔබට හිතෙනවද ඔබට කෙලිස් තියෙනවා කියලා? හිතෙන්නේ නැහනේ. ඔබට හිතෙනවද ඔබට දාලා යන්න මේ ලෝකේ අමාරුයි කියලා? ඒ මොකක්ද හිතෙන්නේ? නෑ. ඔබට හිතෙන්නේ ඔබට කෙලෙස් නෑ. ඔබට මේක අවබෝධයි. ඔබට දාලා යන්න පුළුවන්. අපි මොකකටවත් බැඳිලා අනේ නෑ කියද මේ ඉන්න මහතුරු මේගොල්ලෝ කියන්නේ අපි මොකකටවත් බැඳිලා නෑ අපිට දාලා යන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නෑ කියලා. හැබැයි ඇයි ආන්න ඔබ මේක දකින්නේ නෑ. මේක දකින්න නම් මේන්න මෙතනින් පොඩ්ඩක් ඈත් වෙන්න. ඔතනින් පොඩ්ඩක් ඈත් වෙන්න. ආන්න එතනින් පොඩ්ඩක් ඈත් වෙලා දැන් ආන්න ඕගොල්ලෝ ඇවිල්ලා ආරණ්‍යයකට වෙලා ටිකක් හිටියනම් ඔන්න දැන් ඔබට දැනෙනවා බැඳිලා තිබුණද නැද්ද කියන ඒවා. ආන්න එතකොට තමයි මහා ඥානවන්ත ශක්ති ඕගොල්ලෝ වගේ අර හීන දීන අපුෂ්ඨවංශී නැති එහෙම නැති පෘෂ්ඨවංශී අය වගේ හිටියොත් පුළුවන් ඒ පෘෂ්ඨවංශී කොඳුයට පෙළ තියෙන අයට කියන්නේ. එවැනි අය හිටියොත් පින්නන්නේ ඔබට පුළුවන් ආන්න දැන් මෙතනින් අතහැරියා ගිය ආරණ්‍යයකට. ගිහිල්ලා ටික දවසක් ඉන්නකොට තමයි සති දෙකක් තුනක් මාසයක් දෙකක් තුනක් ඉන්නකොට තමයි ඔන්න දැන් ඉන්න පටන් ගන්නෙ. ඕන්න අන්න එතන ඉඳලා තමයි ඔබට වැඩ පිළිවිල තියෙන්නේ. මෙහි මුකුතරක් අනේ නේ. දැන් මෙහෙම ඉන්න ගමන් කොහොමද ඉන්නේ? අනේ නෝන මරුණත් මම ස්වාමිනියන් දන්නේ. මහත්ය නේද මම ගණන් ගන්නෑ. ඒක එහෙම තමයි කොහොමත් ඉතින්. උපදින අය මැරෙනෝනේ ස්වාමීනි. එතකොට මේ කියන න්‍යාය අනුව ඔබ කොතනද ඉන්නේ කියලා මං අහන්නේ. ඉන්නේ ස්වාමීනි ගෙදර. දැන් ඉදිරිපත් කරන න්‍යාය මොකද්ද? මහා ගැඹුරු න්‍යායක් කියන්නේ මොකද්ද? උපදින සියල්ල මැරෙනවා. මේක දාලා යන්න වෙනවා. මේ මොකකටවත් මම නම් ගණන් ගන්නේ නෑ කියලා. හැබැයි ඉන්නේ කොතනද? ගෙදර. ඉතින් ගෙදර ඉන්න තාක් ඔබට ඔබ නෝන්ට බැඳිලාද දරුවන්ට බැඳිලාද කියලා එතරම් ඔබට තේරෙන තරම් මනසේ නිදහස් බවක් නෑ. බැඳිලා නැත්නම් ඔබ ඔතන නෑ නෙවෙයි. ආන්නරම තැනකට ආවට පස්සේ තමයි බැඳිලාද නැද්ද කියන එක තේරුම් කරගන්න පුළුවන් වෙන්නේ. අඬනවා පින්වත්නි. පුදුම වැඩේනේ පින්නන්නේ. දැන් අපි අනන්ත කියනවා අඩුම තරමේ පින්නන්නේ අවුරුදු මේ 50 60ක්වත් වෙච්ච අයට අපි කියනවා අවුරුදු 5ක් 6ක්වත් ටික කලක් මේ මැරෙන්න ටික කලක් හරිවත් ඇවිල්ලා සිවුර දාගෙන ඉන්නකු කියලා. පුළුවන්ද? බෑ පින්නත්නි. ඇයි යාලා අවිද්‍යාව සහගතව හිතෙන් බැඳිලා හදාගත්ත ලෝකේ මහා සංකීර්ණයි. හැබැයි ඒගොල්ලොත් කතා කරන්න ඔබ යම් ධර්මයක් කතා පුදුම ගැඹීර විදියට කියන්නේ. සමුදයක් පලාතක නැහැ. බැඳීමක් ඇත්තෙම නැහැ පින්වත්නි. ඒ විදියට තමයි කියන්නේ. ඒකත් අවිද්‍යාවද නැද්ද? අනේ ඒකත් අවිද්‍යාව පින්වත්නි. බලන්නකො ස්වභාවය. මේක දැන් මොකක්ද මම නම් කියන්නේ මොකක්වත් නෙමෙයි. මේක මෙහෙමයි කියනකවත් දැක්කොත් අන්න එතකොට දැන් ඔබට තේරෙනවා මේක කල යුතු එකක්ද කල හැකි එකක්ද නොකල කොහොමද කියන එක තේරෙනවා. මේකට මහා වීරියක් ඕන දැන්ද දැන් ඔබට ඒ තරම් අපහසුයක් නැහැ නේද දැන් මෙහෙම ආව බණක් ඇහුවා ගෙදර එහෙමම ගියා. ලොකු අපහසුතාවය මොකක්වත් ඇත්තේ නෑ පින්නන්නේ.
දකින්න ඒක නිසා ආන්න දුකයි සමුදයයි නිරෝධයයි මාර්ගයයි දකින්න බුදුරජාණන් වහන්සේ නමකගේ දහමක් අහනවා නම් පින්නනේ කෙලෙස් සංසිඳෙන්න ඕන චතුරාර්ය සත්‍ය අවබෝධයට හේතු වෙන්න ඕන. හැබැයි කෙලෙස් සංසිඳනකොටම එයා දකිනවා මේ ආර්ය සත්‍ය ධර්මයක් දකින්නවද නැද්ද? දකිනවා. දැන් එතකොට ඒ වගේමයි පිරිනිවන් පාන්න හේතු වෙන්න ඕන. කෙලෙස් සංසිඳනවා කියලා කියන්නේ ආ පිරිනිවන් පාන සුදුසු වෙනවද නැද්ද? සුදුසුයි. ඇයි ක්ලේශ පරිනිර්වාණයම කියලා කියන්නේ ක්ලේශ පරිනිර්වාණයම කියලා කියන්නේ පින්නදී කෙලෙස් වලින් අත මිදීම. හැබැයි දැන් ඕගොල්ලෝ අර ශ්‍රුතමය ඥානය වශයෙන් ඔය හොඳට පුරුදු පුහුණු කරලා අහලා ශ්‍රුතමය ඥානය වශයෙන් අහලා හොඳට පුරුදු කරලා දැන් හිතන් තියෙනවා කෙලෙසුත් ටිකක් පිරිනිවන් පාලා ඇති කෙලෙස් පරිනිර්වාණය සිද්ධ වෙලා ඇති සෝවාන් සකෘදාගාමි වෙලත් ඇති කියලා හිතනවා මේ ශ්‍රුතමය වශයෙන්. හැබැයි ප්‍රායෝගික වැඩ පිළිවෙලත් තුළ ක්‍රියාත්මක වෙනවද කියන එක තමයි ලොකුම ගැටලුව තියෙන්නේ. ඔබට අපහසු වැඩක්ද මේක? අපහසු පින්නන්නේ මේ ඔන්න ඔය වැඩේ තමයි අපහසු පින්වත්නි. වඩලා බණ අහගෙන ඔහොම කටයුතු කරන එක තමයි ඇත්තටම අමාරු. එකම බණපදයක් අහන්න දමල ගහන්න සේරම දකින්න හිතේ මායාවක් නේද කියලා ඒ මායාවට නේද මේ අහුවෙලා තියෙන්නේ. අයියෝ දකින්න දමල ගහන්න යන්න කොහේ හරි ආරණ්‍යයකට හරි කොහේ හරි කැලෑතනකට පුළුවන්ද? යන්න බෑ. අන්න එහෙම ගියන් පස්සේ තමයි ඔන්න බන්ධනයේ ස්වභාවය දකින්නේ. මේක මේ හරියට දකින්න නම් ඔබට කියනවා දැන් ඔබ ඔහොම ඉඳගෙන හරිවත් නිකන් මොනවා හරි ටිකක් කරන්න ඒක ලොකු දෙයක්. දැන් ඔහොම හරි බැඳිලා ඉඳගෙන හරි නිදහස් වීම ගැන අහන එක ලොකු දෙයක් නේ පින්වත්නි. කවදාකවත් නිදහස් වෙන්නේ නෑ. හැබැයි ඒත් ඉතින් එහෙම අහන එකවල් ලොකු දෙයක් හොඳයි නේ ඉතින්. හොඳට වෙනියන පින්නන්නේ අපේ මරණය කොයි වෙලාව වෙනවද කියලා කවුරුවත් දන්නේ නැන්නවද? නැහැ. එතකොට දැන් ඔය හිතේ අන්නර බන්ධන හදාගත්ත ටික නම් අරගෙන යනවද නැද්ද? අරගෙන යනවා. හිතේ හදාගත්ත බන්ධන ටික අරගෙන යනවා. ගිහිල්ලා අනන්ත අප්‍රමාණ දුකට පත් වෙනවා පින්වත්නි. පුදුම දුකකට පත් වෙන්නේ පින්වත්නි. කොහොම හරි මෙතනින්ම මේක ගලව ගන්න ටිකක් වෑයම් කරන්න, වීරිය කරන්න, උත්සාහවන්ත වෙන්න. පුළුවන් අය හරි. ඒක අපහසුයි මෙහෙම හරිවත් වෑයම් කරන්න. එතකොට මේ මානසිකත්වයවත් දිගින් දිගට පවත්ව ගන්න. හැබැයි මේ කාන්තාවය ඔය පැවිදි වෙන්න අර මේ යනවා නම් මේ වාර 5ක් විතර කල්පනා කරන්න. පිරිමියට වඩා. හැබැයි කාන්තාවය නම් පැවිදි වෙන්න උනත් දැන් මෙතනින් නෑගෙන උනත් ඒ ටික දෙනෙක් හරිවත් කැමතිද නැද්ද? කැමතියි පින්නන්නේ. හැබැයි ඇයි ඒ කැමති කියන්නේ? ඒගොල්ලෝ සමාජයට නිවන් දකින්න නෙමෙයි, ගෙදර වැඩිකමට. දැන් ගෙදර මේ කරදර වැඩි මේ හැම වැඩේම කරන්න තියෙන්නේ මට නේ කියලා හිතාගෙන අරමුවත් ගියම් පොඩ්ඩක් නිදහසක්වත් ඇති නේද කියලා බහුතරයක් දෙනා එහෙම හිතනවා. එහෙනම් දකින්න පින්වත්නි මොකද්ද බුදුරජාණන් වහන්සේ නමගේ ශාසනයක් තියෙන කාලෙක මෙහි එන්න ලැබුණ කියන කොච්චර වටිනවද බලන්නකෝ. ඒ ආවට පස්සේනේ දැන් හිත තුල මේන්න මෙහෙම වැඩපිළිවෙලක් මෙහෙම වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා කියලා අපිට දකින්න ලැබෙන්නේ. එහෙම නැත්නම් අපි දන්නේ නැහනේ.
එතකොට මේ දුකයි සමුදයයි මේ හිත තුල නේද සකස් වෙන්නේ ආයතන වලින් ගන්න අරමුණු හේතු කොටගෙන මේ දුකයි සමුදයයි හිත තුල නේද සකස් වෙන්නේ කියලා දැක්කොත් එයා නිරෝධයට මාර්ගයට සකස් වෙනවා. මාර්ගයේ වැඩෙනවමයි. දුකයි සමුදයයි හිත තුල සකස් වෙනකොට එයා සීලවන්තද? දුකයි සමුදයයි තියෙනකොට සීලවන්තද? එයා සීලවන්ත නෑ. ඇයි බැඳිලානේ? තණ්හා විස්පර්ශ වෙලානේ. ලෝභ හිත තියෙනවනේ. අකුසල මුල්නේ. කෙලෙස් ඇති වෙනවනේ. කර්ම ඇති වෙනවනේ. එතකොට ඕගොල්ලෝ හැම මොහොතේම දුකයි සමුදයයි ක්‍රියාත්මක කරනවද නැද්ද? ක්‍රියාත්මක කරනවා. හැබැයි සම්මත සීලයකුත් ඔබ රකින්නවද නැද්ද? උද්දල සංඥාව තුළ සම්මත සීලයකුත් රකින්නවා. ඒකත් බොහොම හොඳයි. හැබැයි ඊටත් එහා යන්න. මොකද අපි බොහෝ කාලයක් අනවරාග්ව සංසාර ගමනේ සම්මත සීල ආරක්ෂා කරා. ඒක නිසා තමයි අද මේ හොඳ මිනිස්සු බවට පත් වෙලා තියෙන්නේ. ඉතින් බොහෝ කාලයක් සම්මත සීල ආරක්ෂා කරා. හැබැයි අපිට මේ හිත තුල ලෝභය, ද්වේෂය, සකස් මොහය සකස් වෙලා මෙන්න මෙවැනි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙමින් යනවා කියන එක නම් අහන්න ලැබෙන්නේ කල්ප ගානකට පස්සේ පින්නන්නේ. කල්ප ගානකට පස්සේ. බලන්නකෝ දැන් ඕගොල්ලෝ කොහොම හිතුවත් වෙන දැන් අර පෞගිය බෝම්බෙන් කොච්චර පිරිසක් මැරුණද? මොන බලාපොරොත්තු හිතවල තියෙන්නේ ඇද්ද? කොපමණ ලෝක හිතවල ඇද්ද? හිතවල කොච්චර දරුවෝ ඉන්නේ ඇද්ද? ඒ දරුවන්ගේ අනාගතයන් ගැන කොච්චර හිතවල බලාපොරොත්තු තියාගෙන ඉන්නේ ඇද්ද? දැන් මොකෝ? දැන් එතකොට ඔබ හිතන්නේ මොකද්ද? අපි මේ පැත්තට යන්නේ නැහැ. එහෙම ගහනවා ගියොත් ඒ පැත්තකට අපි යන්නේ අපි ගේ ඇතුළට වෙලා තමයි ඉන්නේ කියලා ඉතින්. නෑ කොහොම හිටියත් අපිටත් එහෙම වෙන්න පුළුවන්. ඒගොල්ලොත් එහෙම හිතන්න ඇති. දැන් මේ සිද්ධි වෙච්ච එක නෙමෙයි අපිට ප්‍රශ්නේ තියෙන්නේ. ඔය සිද්ධි වලට මුහුණ දෙන්න වෙන්නේ ඇයි? ඉපදිච්ච නිසා විනාති. ඔකයි දකින්න තියෙන්නේ. දැන් ඒක ඔය සිද්ධි 아무තු දෙයක් නෙමෙයි. ලෝකයේ එවැනි සිද්ධි තියෙනවද නැද්ද? තියෙනවා. ඒක එහෙම තමයි. ඒවට මුහුණ දෙන්න වෙන්නේ ඇයි? මෙහි ආපු නිසා. මෙහි කියන්නේ කොහෙද? මේ නැවත සසරේ ආපු නිසා. එහෙනම් ඔබට තියෙන එකම දේ එවැනි සිද්ධි වලට මුහුණ නොදෙන්න නම් අතම දෙන්න නම් නැවත සසරේ නොයන විදිහේ වැඩ පිළිලක් හිත තුළ සකස් කරන්න පුළුවන් නම් සසරේ මෙහෙම නොයන වැඩ පිළිලක් හිත තුළ සකස් කරන්න පුළුවන් නම් බලමු එතකොට එහෙම වුණොත් කොහොමද කියලා. එහෙම වුණොත් අපිට මේ දුක් වලට මුහුණ දෙන්න වෙන්නේ නෑ. හැබැයි අපිට පුදුම chance එක පුදුම වරප්‍රසාදයක් ලැබිලා තියෙන පිළිබඳ. එහෙම සසරේ නොෙන්න පුළුවන් වැඩපිළිවෙලක් සඳහා භාග්‍යවතුන් වහන්සේ නමක් අනුශාසනා කරපු කාලයක තමයි අපි මේ ඉන්නේ. නිසා ඉක්මන් කර වහ අපි උත්සාහ දරන්න ඕන මේක දකින්න. කෙලෙස් සංසිඳවන්න. හිත තුල කෙලෙස්යන් ඇති වෙන එක දකින්න. දැන් මේ මහණ වුණත් ගිහිව හිටියත් සියලුම කෙනාට පින්වත් මේ ආර්ය සත්‍ය දැක්කේ නැති වුණොත් කෙලෙස් ඇති වෙනවද නැද්ද? ඇති වෙනවමයි. එහෙම පවත්වනවමයි. හරි භයානකයි පින්වන්නේ. දැන් අපි මේ ගෙවල් දොරවල් මේව දැන් අපිට දකින්න අපේ කියලා පරිහරණය කරන්න වෙන්නේ මේ පේන ඇස් දෙක තියෙනකන් විතරයි.
මේකෙන් දැන් ඕගොල්ලෝ සමුදය සකස් කරලා ඒ විදියට සමුදය සකස් කරමින් මානසිකත්වයේ පවත්වමින් කටයුතු කරලා මෙතනින් මැරලා ගියොත් මේවා අයිතිවාසිකම් කියන්න ලැබෙනවද? ගිහිල්ලා ඔබ ආවොත් ඔබට අයිතිවාසිකම් හම්බෙනවද? හම්බෙයිද? නෑ. මොන විදියෙන් ආවත් මනුස්ස ලෝකේ ඉඳලා ආවත් හම්බෙන්නේ නෑ. බලන්න ඔයතොර. කොහොම හරි ඉතින් අපි දන්නේ නැහැ. ඉතින් ඔබ උත්සාහ දරන්න පින්වන්නේ. දැන් මේ අර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු වගේ හිස ගිනිගත්ත කෙනා ගින්න නිවන්න උත්සාහ දරන වගේ දහම තුල භාවිතයෙන් ඒ කියන්නේ මේක ප්‍රතිපත්තිමය වශයෙන් භාවිතා කරන සුදුසු කාලයයි මේ. ඒක නිසා ඉක්මන් කරන්න. දැන් නිකන් කරුණු කාරණා අහලා ඉගෙන ගන්න එක නෙමෙයි, දකින්න මේ හිත තුල කෙලෙස් ඇති වෙන වැඩපිළිවෙල මොකද්ද කියලා දකින්න. දුක සමුදය සකස් වෙන එක දකින්න. ඇයි මේ අපේ හිත තුල බැඳීම ගැටීම නිතරම සකස් වෙන්නේ ඇයි කියලා දකින්න. දැන් බැඳීම එයි එන එක දකින්න. ගැටීම එයි එන එක දකින්න. එහෙම දකින්න ඔබ ඥානවන්තයි. බාහිර ලෝක දේවල් නෙමෙයි ඔබේ හිත නැමැති ලෝකයේ තුල ඇති වෙන දේවල් දකින්නකෝ. ඒක දකින්න ඔබ ධම්මසෙන් දකින්නකෝ. බාහිර ලෝක දේවල් දකින්න මේ මාංශයෙන් හිත තුල වෙන එක දකින්නකෝ ඔබ. හිත තුල ඇති වෙන එක දැක්කොත් ඒ දැකීම තමයි සසර ගිනි නිවන එක. මේ දැකීම නෙමෙයි. අඬා හරි පින්නන්නේ උත්සාහ කරන්න ඕනේ. ඉතින් මේ දැකීමම තමයි ඉතින්. නැතුව දැන් ඕගොල්ලෝ වෙන දැන් උදේ හවස බුදුන් වඳින්න මල් පූජා කරන්න ඒක දම් පෑන් දෙන්නේ සේරුම් කරන්න. හැබැයි ඒ වෙයින් ඔබේ හිත දකින්නවා නෙමෙයි. ඒව කරන්න ඒව හොඳ වැඩ කරන්න. හැබැයි හිත දකින්න නම් ඔබේ හිතම ඔබ දකින්න ඕන. මේ ඇයි හිත දකින්නේ? කියන්නේ මේ ආයතන වලින් ගන්න අරමුණු හේතු කොටගෙන මේ වෙන වැඩ පිළිවෙල දකින්න මොකද්ද මේ වෙන්නේ කියලා. කනට දෙයක් ඇහුණු හැටිම අරේ එයා කරන වැඩ ටික දකින්න. ඇහැට රූපයක් පෙන්වු හැටිම අරේ කරන වැඩ බලන්න. ඔබ නිරීක්ෂකයෙක් වෙන්න. ඇහැට රූපයක් පෙන්වන්න. නිරීක්ෂකයෙක් වෙන්න හිත ළඟ. චිත්තේ චිත්තානුපස්සේ විහෙරති. හිතේ හිතානුව දකින්න. කනට ශබ්දයක් දෙන්න. නිරීක්ෂකයෙක් වෙන්න හිත ළඟ. බලන්න එයා මොනවද කොහොමද මෙයා මේක පරිහරණය කරන්නේ? සමුදයයි දුකයි හදනවද කියලා බලන්න. එතකොට ඔබට හොඳට මේක දකින්න පුළුවන් වෙනවා පෙන්වන්න. පොඩි විදිහට හරි සුළු විදිහට හරි මෙනෙහි කරන්න. හොඳයි එහෙනම් කාටත් තෙරුවන් සරණයි.